Okay, so today we'll start to discuss about the classification of computer. අපි අද කතා කරමු කොහොමද පරිගණක වර්ගීකරණය කරන්න කියලා. දැන් මේ වෙනකොට පරිගණක වල බොහෝ දේවල් ඉගෙන ගත්තා. අපිට දැන් ඒ ගැන අත්දැකීමක් තියෙනවා. පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය ගැන අපි එහෙම ගොඩක් ඉගෙන ගත්තා. ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ පරිගණක වර්ගීකරණය සම්බන්ධයෙන් අපි කොහොමද පරිගණක විවිධාකාරයෙන් වර්ගීකරණය කරන්න කියන එක. ඒක අවබෝධ දැන් දැක්කා පරිගණක අතීතයේ දිහා අපි දැක්කා. ඉතින් පරිගණක අතීතයේ අපිට විවිධාකාරයෙන් පරිගණක නිර්මාණය වුණා. ඉතින් අපි ඒ අනුව අපි විවිධාකාරයෙන් පරිගණක වර්ගීකරණය කරනවා. මේක විශේෂයෙන් අපි කතා කරන්නේ අද වෙනකොට අපිට මේ ගොඩක් ඒවා දකින්න නැහැ. මොකද සමහරක අතීතයට අයිති, සමහරක් ඒවා අනාගතයට අයිති. නමුත් අපි මේ දැකපු දේවල්, අපි දකින දේවල් අපි යම්කිසි ආකාරයකින් කාණ්ඩවලට වෙන් කර ගන්නවා. මේක අපිට අවශ්‍ය යම්කිසි ආකාරයක. එහෙනම් දාගෙන මාතෘකාව පරිගණක වර්ගීකරණය, classification of computers. අපි ඇත්තෙම පරිගණක විවිධාකාරයෙන් වර්ගීකරණය කරනවා. අපිට පරිගණක ගත්තොත් අපි මේ පරිගණක මූලිකව මෙන්න මේ ආකාර කිහිපයේ පාෂව වර්ගීකරණය කරනවා. එකක් තමයි පරම්පරාවන්. අපි පරිගණක වර්ගන පරම්පරාව. දැන් පරම්පරාව කියන එකේ විශේෂයෙන්ම සැලකිල්ලට ගන්නේ මේ පරිගණක නිර්මාණය වෙච්ච කාලයයි මේ සඳහා භාවිත කරපු තාක්ෂණික උපක්‍රමය. So first we are classifying the computers as generations, computer generations. So basically we are treating the technology used and the duration, the time duration developed. The විශේෂයෙන්ම මේ කාලය ගැන කතා කරොත් මේ කාලය ගැන යම් යම් කට්ටිය අතරේ පොඩි පොඩි මේක අවුරුදු වල වෙනස්කම් තියෙනවා. ඒ නිසා මම කතා කරද්දී ගොඩක් අය මේ කාලය ගැන සලකන්නේ නැහැ. මෙන්න මේ කාලේ ඉඳලා මේ කාලේ දක්වා එක පරම්පරාවක් ඊළඟ කාලේ ඊළඟ පරම්පරාව කියලා මම පරම්පරාවලට වෙන් කරද්දී කාලය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මම සැලකිල්ලක් දක්වන්නේ මේ සඳහා පාවිච්චි කරපු මූලික තාක්ෂණික උපක්‍රමය මොකක්ද කියන එක. දැන් අපි ඇත්තටම ගත්තොත් පරිගණක පරම්පරාව ගැන කතා කරනවා, පරම්පරා පහක් ගැන කතා කරනවා. එතන පළවෙනි පරම්පරාවේ මොනවද මූලිකව පාවිච්චි කරපු තාක්ෂණික උපක්‍රම? තාක්ෂණික මෙවලම් මොකක්ද? දැන් අපි කියනවා පළවෙනි පරම්පරාව නිර්මාණය වෙන්නේ රික්තක නල වැකියුම් ටියුබ් නිර්මාණය අනුව. වැකියුම් ටියුබ් තමයි මේ පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන නිෂ්පාදනය කරන්න නැත්නම් හදන්න මුල් වෙන උපක්‍රමය නැත්නම් උපාංගය. ඒතර ඒ වගේ අපි මේ පරම්පරාව වලට වෙන් කරද්දී ඉතින් කාලෙකුත් තියෙනවා. දැන් සමහර පොත්වල මේක කාලය දක්වනවා. හැබැයි ඉතින් කාලය ගැන අපි වෙන වෙන පොත්පත් පාවිච්චි කරොත් මේ කාලේ පොදු එකඟතාවයක් නැහැ. ඒක නිසා මම කාලය කියන එක ගැන අමතක කරලා මම කතා කරන මූලික තාක්ෂණික උපක්‍රම ගැන විතරයි. ඒ නිසා අපි මෙන්න මේ ආකාර හතර පාවිච්චි කරලා පරිගණක වර්ගීකරණය කරනවා. එහෙනම් දාගමු පුංචි මාතෘකානේ විස්තරයක්. පරිගණක විවිධාකාරයෙන් වර්ගීකරණය කරයි. අවශ්‍ය භාෂාවෙන් ලියා ගන්න. Computers are categorized in many different ways. එන අපි ආකාර හතරක් ගැන කතා කරනවා. පළවෙනි පොයින්ට් එක නේද? පරම්පරාව අනුව වර්ගීකරණය කිරීම. අපිට computer generations කියලා. computer generations. පරම්පරාව අනුව වර්ගීකරණය කිරීම. computer generations. දෙවෙනි පොයින්ට් එක භාවිතය සැලකිල්ලටගෙන වර්ගීකරණය කිරීම. භාවිතය සැලකිල්ලටගෙන වර්ගීකරණය කිරීම. Classify according to the usage. Classify according to the usage. තුන්වෙනි අපි කියනවා ප්‍රමාණය සැලකිල්ලටගෙන වර්ගීකරණය කිරීම. ප්‍රමාණය සැලකිල්ලටගෙන වර්ගීකරණය කිරීම. Classify according to the size. අන්තිමව අපි කියනවා නිර්මාණ තාක්ෂණය සැලකිල්ලටගෙන වර්ගීකරණය කිරීම. නිර්මාණ තාක්ෂණය සැලකිල්ලටගෙන වර්ගීකරණය කිරීම.
classify according to the design technology. Classify according to the design technology. එනම් එක එක කරන් බලමු කොහොමද මේ වගේ පරිගණකත් එක්ක තියෙන කතාව කියලා. වැදගත් මේකේ මේ මූලික දේවල් ඉගෙන ගන්න එක මූලික ලක්ෂණ ටික ගන්න මූලික ලක්ෂණ ටික අපිට ඕන කරන්නේ we need the basic features. ඉතින් මේකේ ගොඩාක් in detail අපිට අධ්‍යයනයක් කිරීම අවශ්‍ය කරන්නේ නැහැ උසස් පෙළදී. අපිට ඕනේ සරලව තේරුම් ගන්න මේ පරිගණක තියෙන ಜಾති මොනවද? වර්ග මොනවද? අපි කොහොමද මේවා වර්ගීකරණය කරන්නේ? මොකද්ද මේකට මූලිකම පාවිච්චි කරන නිර්ණායකය? ඒතර අපි ආකාර හතරක් ගැන කතා කරනවා, පරම්පරා ගැන කතා කරනවා, භාවිතය ගැන කතා කරනවා, ප්‍රමාණය ගැන කතා කරනවා, නිර්මාණ තාක්ෂණය කතා කරනවා. So in the advanced level, we are not going to deep study of the classification, but we should know what are the basic classifications. So we are talking about the generations, then the usage, then the size, then the design technology. So these are the basic concepts we use to classify these computers. So මේවා තමයි අයපාචන මූලික නිර්ණායක අපි පරිගණක වර්ගීකරණය කරන්න. දැන් අපි කියන්නේ දැන් මිනිස්සු ගත්තත් එහෙමනේ ශ්‍රී ලංකාවේ මිනිස්සු, ඉන්දියාවේ මිනිස්සු එක රටවල් අනුව. ඊට අපිට පිරිමි අය, ගැහැණු අය. ඒ වගේ මේ පරිගණකත් විවිධ පදනම් මත ඉඳගෙන වර්ගීකරණය කරනවා. ඉතින් අපිට මේවා දැනන් ඉන්න ඕනේ මොකද අපි එක එක කාර්යයන් වලට යනකොට මේ වර්ගීකරණය ගැන පොඩි අදහසක් තියෙන්නට ඕනේ. ඒක අපි කියන්නේ. So whenever you talk about these computers, we are classifying them in different ways. නේද? හොඳයි. දුවේ අපි පටන් ගත්ත පාඩම දාගන්න මාතෘකාව පරිගණක වර්ගීකරණය. Classification of computers. අපි ගෝ වර්ගීකරණය කරන මූලික ක්‍රම කීපයක් පාවිච්චි කරනවා කියලා මෙඩිකල් දියාගම කොටක් ගාලා හරිනේ අය මොකද පරිගණක මේ පරම්පරා ගැන කතා කරමු මුලින්ම computer generations අපි ගත්තොත් මේ පරිගණක පරම්පරා ගැන අපිට හම්බ වෙනවා පරම්පරා පහ so we can talk about 5 computer generations අපි නම් කරන්නේ මේවා පළවෙනි පරම්පරාව first generation දෙවෙනි පරම්පරාව second generation ඊළඟ පරම්පරා පහකට යනවා වැදගත් වෙන්නේ මේ පරිගණක පරම්පරා පහේදී මොනවද පාවිච්චි කරපු මූලික තාක්ෂණ උපක්‍රමය ඒ වගේම මේවායි තිබිච්ච හොඳ ලක්ෂණ මොනවද මේවායි තිබිච්ච අඩුපාඩු මොනවද so whenever we talk about the computer generations we are basically talking about the 5 computer generations what we should know are what are the advantage of these systems what are the drawbacks they had so from generation to generation what are things are improved අද අපි පාවිච්චි කරන්නේ හතරවෙනි පරම්පරාවේ පරිගණක සහ පස්වෙනි පරම්පරාවේ පරිගණක. හැබැයි මේක බොහොම හිමින් ආවේ. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව එහෙම බොහොම කාලයක් තිස්සේ හිමින් ආවා. අපි දැක්කනේ පරිගණක අතීතයේදී නේද? චාල්ස් බැබේජ් කියන පුද්ගලයා පරිගණකයක් නිර්මාණය කරා. ඒක දියුණුලා ඇවිල්ලා අපි පොඩ දියුණු වුණා. ඉතින් අපි අතීත කතාවේ යම් දෙයක් ඉගෙන ගත්තා. හැබැයි අපි මේ පරිගණක වර්ගීකරණය ඉගෙන ගත්තේ නැහැ. ඕල් දැක්ක මුලින්ම තිබුණේ යාන්ත්‍රික උපාංග. ඊට පස්සේ ඒවා ඉලෙක්ට්‍රිකල් නැත්නම් ඉලෙක්ට්‍රොනික බවටපත් වුණා. ඒක මුල්ම කාලේ ඔය කතා කරා ඇබකස් එක. ඒක කම්පියුටරයක් නෙමෙයි. ඒක නිකන් මේ පෙබල්ස් තියෙන්නේ. අර පබළු හෙට මෙට කරනවා. නිකන් යන්ත්‍රයක්. ඊට පස්සේ පැස්කල් යන්ත්‍රයක් වද පැස්කල් ලයින් එක. so පැස්කල් ඊට වඩා දියුණුයි. so පැස්කල් ලයින් එකේ wheel කැරකෙන ගතිරෝධ තිබ්බේ. so පැස්කල් line has wheels which are rotating. then that is developed as a stepper corner. so ඒක නිර්මාණ stepper corner වශයෙන්. so අපි මේ මුල් කාලේ දකින්න චාල්ස් බෙබේජ් යන්ත්‍රات යාන්ත්‍රික ඒවා.
So what we have seen by the Charles Babbage are the mechanical device. You have seen that videos. අපි video දැක්කා. නේද? ඒවත් යාන්ත්‍රික කොට. හැබැයි ඊට පස්සේ අපිට නිර්මාණය වෙනවා මේ vacuum tube කියන ඒවා. So මේ vacuum tube තමයි පළවෙනි පරම්පරාවේ පරිගණක හදන්න පාදක වෙන්නේ. හොඳයි මේ ටික පොඩ්ඩක් ලියා ගන්න දාගන්න මාතෘකාවක් පරම්පරාව අනුව වර්ගීකරණය කිරීම. Computer generations කියලා ඔය පහ ලියා ගන්න. පාලියාගවනේ පළවෙනි පරම්පරාවේ පරිගණක දෙවන පරම්පරාවේ පරිගණක තුන්වෙනි පරම්පරාවේ නැත්නම් තෙවන කියලා එනවා සමහරවිට හතරවෙනි පරම්පරාවේ පස්වෙනි පරම්පරාවේ දැන් පොඩ්ඩක් ලියාගමු පළවෙනි පරම්පරාව ගැන. දැන් අපි මේකේ පොඩි සාරාංශයක් වශයෙන් දාගන්නවා මෙන්න මේ වඩා ලේසියි අපිට. ගොඩාක් අපිට විස්තර අවශ්‍ය නැහැ. අපිට පොඩි සාරාංශයක් වශයෙන් ඕනේ. දැන් පළවෙනි පරම්පරාවේ පරිගණක හදන්නේ මොනවද පාවිච්චි කරලාද? මේවා නිර්මාණය කරන්නේ මෙන්න මේ කියන වැකියුම් ටියුබ්. එහෙම නැත්නම් රික්තක නල පාවිච්චි කරලා. නිසා ඉස්සෙල්ලා පොඩි මේ වගේ වගුවක් හදාගෙන මම වගුවේ අවශ්‍ය විස්තර ටික දෙන්නම්. හරිද? අපි මේ වගේ පුංචි පුංචි විස්තර ටිකක් ගන්නවා මෙන්න මේ රූපසි ටික නේද? අපි ඒ නිසා පොඩි සාරාංශයක් ඕනේ අපිට ගොඩාක් විස්තර ඕනේ නැහැ. ඉතින් මේ වගේ පුංචි වගුවක් හදාගන්න මේකේ වාසිය අවශ්‍යද මම පොඩ්ඩක් කියනවා. හරි? අපි ඉස්සෙල්ලා කතා කරලා ඊට පස්සේ අපි ලියාගමු. ෆස්ට් ජෙනරේෂන් පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය වෙන්නේ මෙන්න මේ අපි දකින මෙන්න මේ උපාංගය පාවිච්චි කරලා. අපි වල කියනවා රික්තක නල කියලා. වැකියුම් ටියුබ්ස්. මේ වැකියුම් ටියුබ් තමයි අපේ පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන්න පාදක කරගන්නේ වැකියුම් ටියුබ්ස්. රික්තක නල. දැන් මේවා තමයි අපි දකින මේ පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන පාවිච්චි කරන්නේ. දැන් මේක නිකන් අර දාන බල්බයක් වගේනේ. දැන් මේකේ අවාසි ගොඩක් තිබ්බා. දැන් මේ කතාවේ 1940 ගණන් ගන්නනේ. So මේවා අවාසි ගොඩක් තිබ්බා. ප්‍රධානම අවාසි තමයි මේක ප්‍රමාණයෙන් ලොකුයි. ඒ නිසා මොකද වෙන්නේ මේ පරිගණකය ප්‍රමාණයෙන් විශාල වුණා. Bulk in size because these are big devices. So whenever we use this one in the computers, the computer become very big. ඔන්න මතකයිනේ ඊනියක් වගේ කම්පියුටර් ටොන් 5ක් වගේ බරයි කිව්වා. ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ඒ වගේම මේ ලොකු කරන්ට් එකක් ඕනේ. They need more electrical power. මේවට විශාල විදුලි බලයක් අවශ්‍ය වුණා. ඒ වගේම මේවා තදින් රත් වුණා. They generate more heat. බලන්න. මේවා ප්‍රමාණයෙන් විශාලයි. ලොකු විදුලි බලයක් අවශ්‍ය වුණා. ලොකු තාපයක් ජනනය කරා. They are big in size, so the computers become bulky in size. They need more electrical power. They generate more heat. ඒ වගේම තමයි මේවා මේ සාමාන්‍ය බල්බ් වගේ ඒවානේ. මේවා නිතරම පිච්චෙනවා. They burn easily and frequently. නිසා මොකද වෙන්නේ අපිට මේවා නිතර මාරු කරන්න සිද්ධ වුණා. නඩත්තු කරන්න සිද්ධ වුණා. නඩත්තු සේවා වැඩි. They need more and more maintenance. නිසා මේවායේ වැඩි නඩත්තු කිරීමක් කරන්න සිද්ධ වුණා. හැබැයි මේවා ලොකු වාසියක් තිබුණා. මොකද මීටර්ස් තිබිච්ච උපකරණ ඔක්කොම යාන්ත්‍රික උපකරණ. හැබැයි මේක විද්‍යුත් උපකරණයක්. විදුලි බලය හරහා ක්‍රියාත්මක. ඒ නිසා ඒ දක්වා තියපු අනිත් හැම යාන්ත්‍රිකකට වඩා මේවායේ කාර්යක්ෂමතාවය වැඩි. වැඩ කරන වේගය වැඩි. ඒ ඔක්කොට වඩා මේවායේ නිරවත්තාවය වැඩි. දැන් අපි අර අමාරුවෙන් කරකව අතින් කරකව පාවිච්චි කරන මැෂින් තමයි මේ නිර්මාණය වෙන්නේ මොනවද? වැකියුම් ටියුබ් වලින්, රික්තක නල වලින්. So they use with the electrical power. So their performance is better than the previous ones. Their accuracy is better than the previous one. The හැමතිස්සෙම ලෝකේ පියරප ඉස්සරහට ගියානේ. ඒ නිසා අපි මේ පාචන යාන්ත්‍රික උපාංග මාරු වුණා විද්‍යුත් උපාංග බවට. එතන මොකද උනේ? කාර්යක්ෂමතාවය වැඩි වුණා, නිර්වදිතතාවය වැඩි වුණා, විශ්වාසදායක බව වැඩි වුණා.
තේරුණාද? එහෙනම් අපි ලියාගමු මේ පළවෙනි පරම්පරාව ගැන පොඩි විස්තරයක්. මේ වගේ පොඩි විස්තරයක්. ඔයාලට වගුවක් ඔය දාගන්න අපිට දැන් නිකන් ලියන්න පුළුවන්. පළවෙනි පරම්පරාව කියලා ලියලා නිකන් යටින් පොයින්ට් වශයෙන් ලියා ගන්නත් පුළුවන්. හරි? Taman කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. Tamanට සරලව පොයින්ට් වශයෙන් දාගන්න පුළුවන්. ඉතින් මම කියනම් පුංචි පොයින්ට් එකක් නේද? තාක්ෂණය මොකද්ද? පුංචි තරොද්දනේ අපි යටින් ලියමු. ඒක හොඳයි කමක් නෑ. මට කැමති දෙයක්. මොකද? රික්තක නල භාවිත කරමින් නිර්මාණය කරන ලදී. රික්තක නල භාවිත කරමින් නිර්මාණය කරන ලදී. Developed using vacuum tubes. Vacuum tubes. මේකේ වාසි advantages මොකද්ද? පුංචි advantage එකක් තියෙන්නේ. මේවා මොකද්ද? ඒ දක්වා තිබිච්ච යන්ත්‍ර වලට වඩා කාර්යක්ෂමයි. කාර්යක්ෂමතාවය වැඩි. එන ලියන කාර්යක්ෂමතාවය ඉහළයි. කාර්යක්ෂමතාවය ඉහළයි. had high efficiency. had high efficiency. මොකද ඒ දක්වා තිබෙන යාන්ත්‍රික උපකරණේ අර ඔයගොල්ලෝ දැක්කා නේද? අර ඇන්ලයිට් එන්ජින් එක අපි දැක්කනේ විශ්ලේෂණයක් අතින් කරකව නේද? මහා මහන්සියක් දරන්න ඕනේ. ඒ නිසා මේකෙදි ඒ තත්ත්වය ඇති උනේ නැහැ. අවාසි නම් කිහිපයක්ම තියෙනවා මේවයි. අවාසි නම් කිහිපයක්ම තියෙනවා. එකක් මොකද්ද? ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රමාණයෙන් විශාලයි. bulky in size. bulky in size. ප්‍රමාණයෙන් විශාලයි. bulky in size. අපි දැක්කනේ size එක නේද? දෙවෙනි පොයින්ට් එක. වැඩි විදුලි බලයක් අවශ්‍ය විය. වැඩි විදුලි බලයක් අවශ්‍ය විය. required more electrical power. required more electrical power. ඊළඟ පොයින්ට් එක වැඩි තාපයක් නිපද වීය. වැඩි තාපයක් නිපද වීය. වැඩි තාපයක් නිපද වීය. generated more heat. generated more heat. ඊළඟ කාර්යයකට හරි වැදගත්. නිතර නිතර නරත්තු කිරීමට අවශ්‍ය විය. නිතර නිතර නරත්තු කිරීමට අවශ්‍ය විය. required frequent maintenance. required frequent maintenance. ඒක අද අපි ගන්න කම්පියුටරයක් හැමදාම නඩත්තු කරන්න ඕනද? කැලි මාරු කරන්න ඕනද? ඒවා මුකුත් කරන්න ඕනේ නැහැ නේ. කම්පියුටරේ අවුරුදු ගණනාවක් කිසිම ගැළඳුන පාචන බලන්නේ. හැබැයි මේක එහෙම බෑ. මේකේ මේ වැකුම් ටියුබ් කියන ඒවා රත් වෙනවා, රත් වුණාම පිච්චෙනවා. ඒ නිසා අපිට මේවා නිතර නිතර මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාලේ කම්පියුටර් කියන්නේ අපිට පෝටබල් නෙමෙයි, නන් පෝටබල්. එහෙම ගෙනියන්න බෑ. ඇයි? bulky in size. ගෙයක් තරම් විශාලයි, ලොකු කාමරයක් තරම් විශාලයි නේ. ඉතින් අපිට ඒක නිසා මේවා ඒ පහසුවෙන් පොඩ මතකයි අපි කිව්වා ඊනියක් වගේ කම්පියුටර් ටොන් 5ක් විතර බරයි. පහසුවෙන් එහෙම ගෙනියන්න පුළුවන්ද? එහෙම ගෙනියන්න බෑ නේද? ඒ නිසා අපි මේවා දෙවෙනි පරම්පරාව අපිට හැදෙන්නේ මෙන්න මේ උපාංගය පාවිච්චි කරලා. මෙන්න මේක. අපි මේකට කියනවා ට්‍රාන්සිස්ටරය කියලා. ට්‍රාන්සිස්ටර්. දැන් බලන්න මොකද උනේ කියලා. මේ ට්‍රාන්සිස්ටර් සාමාන්‍යයෙන් කකුල් තුනක් තියෙනවා. මේක තමයි අපි අපේ මව්පූර්වය මදර් බෝඩ් එකට පාස් කරලා හදන්නේ. එතන මේවා ප්‍රමාණයෙන් කුඩා වුණා. ඒතර පරිගණක මොකදනේ? ප්‍රමාණයෙන් කුඩා වුණා. ප්‍රමාණයෙන් කුඩා වීමත් එක්කම විදුලි බල අවශ්‍යතාවය අඩු වුණා. So they became smaller in size. The power requirement is less. First generation required more power, but second generation required less power. විදුලි බලය අඩුවෙන් අවශ්‍යනේ. ඒත් එක්කම රත් වීම අඩු වුණා. So heat generation become less.
ඒ අතරේ මොකද වුනේ? මේගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය තව තවත් වැඩි වුණා. The efficiency become more and more. ඒ වගේම මේවයි නිර්වද්‍යතාවය ගොඩාක් වැඩි වුණා. ඉතින් අපි මේ කතා කරන දෙවනි පරම්පරාවට එනකොට මේ ට්‍රාන්සිෂන් නිසා මේ කම්පියුටරේ ප්‍රමාණයෙන් කුඩා වුණා. විදුලි බල අවශ්‍යතාවය අඩු වුණා. රත් වීම අඩු වුණා. නිර්වද්‍යතාවය වැඩි වුණා. විශ්වාසදායක බව වැඩි. ඒ නිසා මිනිස්සු වැඩිපුර නැඹුරු වුණා මොනවටද? පරිගණක භාවිතයට. පේනවද? අපි ලියාගමු එහෙනම් දෙවනි පරම්පරාව ගැන මෙතනනේ දෙවනි පරම්පරාව කියලා දාලා නේද? ඔයාලා ලියන විතර ලියාගත්ත හැකි නිකන් ඡේද වශයෙන් නැත්නම් මේ වගේ වගුවක හරි. ට්‍රාන්සිස්ටර භාවිත කරමින් නිර්මාණය කරන ලද ට්‍රාන්සිස්ටර භාවිත කරමින් निर्माणे करना लग developed using transistors अभी वासिटी का क्लियम प्रमाणेन कुडाविय became smaller in size විදුලි බල අවශ්‍යතාවය අඩුවිය required less electrical power තාප ජනනය අඩුවිය generated less heat දැන් මේක ලොකු වාසි දෙකක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? කාර්යක්ෂමතාවය වැඩි විය. Efficiency became high. තව වාසියක් අපිට කියන්න පුළුවන් නිර්වද්‍යතාව වැඩි විය. දැන් දෙවනි පරම්පරාවෙද්දී ඔතේ වුණේ නේද? became more accurate. දැන් මේවයි ඩිස්ඇඩ්වාන්ටේජ් ගැන කතා කරන්න ගියොත් ඇත්තටම අඩුවෙන් ඩිස්ඇඩ්වාන්ටේජ් තියෙන්නේ. මූලිකම අවාසිය වෙන්නේ මේකේ නිර්මාණය සඳහා වැඩි තාක්ෂණ දැනුමක් ඕනේ. so මේවා දැන් ට්‍රාන්සිස්ටරේ හදන්න නිකන් කරන්න බෑ. එතකොට මේවා නිර්මාණය කරන්න නඩත්තු කරන්න වැඩි දැනුමක් ඕන කරනවා. දැන් මේ පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? මේක තමයි වෙන්නේ. තාක්ෂණික දැනුමේ අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒක තමයි අපිට එකම අවාසිය. අනිත් ඔක්කොම වාසි. දැන් මෙහෙදදී මොකද වෙන්නේ? ඔන්න බලන්නකෝ ප්‍රමාණයෙන් තව කුඩා වෙනවා. දැන් අපි අද දකින කම්පියුටර්ස් ප්‍රමාණයෙන් ගොඩක් කුඩායිනේ. අපි කියන්නේ අල්ල මත තියෙන ඒවාත් තියෙනවනේ. palm computers කියලා. අපිට අල්ල උඩ තමද. දැන් සරල ලෙස ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලෝ දැන් මේ පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එක බලන්න. ස්මාර්ට්ෆෝන් එක තුලත් විශේෂ පරිගණක හැකියාව ගොඩක් තියෙනවනේ නේද? දැන් මම දන්නවා සමහර ළමයි ටැබ්ලට් පාවිච්චි කරනවා. ටැබ්ලට් එක කියන්නේ තවත් පරිගණකයක්නේ. ප්‍රමාණයෙන් කුඩායි. හැබැයි වැඩ ප්‍රමාණය අධික වැඩ කරනවා. ඒතර හැමතිස්සෙම මේ පහළට යද්දී ප්‍රමාණය කුඩා වුණා. විදුලි බල අවශ්‍යතාවය අඩු වුණා. නිර්වද්‍යතාවය වැඩි වුණා.
කාර්යක්ෂමතාවය වැඩි වුණා. හැබැයි ඉතින් අපිට දැන් කම්පියුටර් එකක් කැඩුනොත් පහසුවෙන් හදාගන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට පුතේ දුවේ කම්පියුටර් එකක් හැදුනොත් අපිට අද හදාගන්න බැරි තත්ත්වයටපත් වෙලා. අපි අවුරුදු 20ක් ඉස්සරහ පස්සට ගිහලා බැලුවොත් අපි අවුරුදු 20ක් පස්සට ගිහලා බැලුවොත් අපිට කම්පියුටර් දෙන ඩෙස්ක්ටොප් කම්පියුටර්නේ මේසුල තියෙනවා තිබේ ගොඩක්. මේ ලැප්ටොප් ටැබ්ලට් තිබුණේ නැහැ නේ. දැන් මේසුල කම්පියුටර් ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි. හැබැයි මොන හරි කෑල්ලක් කඩනොත් අපිට ඒ කෑල්ල පහසුවෙන්ම සමහරට ගලවලා ඒක රිපෙයාර් කරන්න පුළුවන්. ඒකේ තියෙන ඔය IC ට්‍රාන්ස් කියන ඔය ගලවලා පාසල එහෙම කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ තව කාලයක් ගියාම මේ ඔක්කොම තනි සර්කිට් එකකට හැදුවා. ඒතර අපිට සිද්ධ වුණා අර කෑලි කෑලි හදන්න නෙමෙයි මුළු සර්කිට් එකම මාරු කරන්න. දැන් ඉස්සර අපි දැක්කොත් මදර් බෝඩ් එකක් අපි මෙහෙම මදර් බෝඩ් එකක් දකිනවා. මම පොඩි පොඩි කෑලි ගොඩක් තියෙනවා මදර් බෝඩ් එකේ. අපිට මේ කෑල්ලක් මොනවාද මේ කෑල්ල ගලවලා හයි කිරීමේ හැකියාව තිබුණා. Early days, if you look at the motherboard has so many components, transistors, resistors, then ICs, lot of things were there. So we can replace them. අපිට ඒව මාරු කරන්න පුළුවන් වුණා. හැබැයි පස්සේ කාලේ මොකද උනේ? motherboard එක හැදුවාම මේ motherboard එකට මේවා permanently pass ළමයි තියෙන්නේ. දැන් එකක් නෙමෙයි මේවා ගොඩක් එකතු කරලා තියෙන්නේ. අපිට මේ කෑලි ගලෝලා මාරු කරන්න බැරි තත්ත්වයටපත් වුණා. You can't replace them. You can remove and fix a new one. ඉතින් අපි මොකද කරේ? මේ බෝඩ් එකම මාරු කරා. there are circuit boards. අපි කරේ මොකද්ද? මේ circuit board එක පිටින් අපි මාරු කරා. අද වෙනකොට කම්පියුටර් කියන්නේ ඔක්කොම තනි කොටසක්. කැලි කැලි වෙන් කරලා ඉස්සර මදර් බෝඩ් එක උඩ අපිට වෙන වෙනම සර්කිට් කැලි ගහන්න පහසුකම් තිබුණා. VGA කාඩ් එකක් වෙනම, සවුන්ඩ් කාඩ් එකක් වෙනම, නෙට්වර්ක් කාඩ් එකක් වෙනම. හැබැයි අද වෙනකොට එහෙම කරන්න බෑ. මදර් බෝඩ් එක උඩ ඔක්කොම හදලා තියෙන්නේ. මොනවා හරි වුණොත් මදර් බෝඩ් එක සම්පූර්ණ BC කරලා අලුත් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයටපත් වෙලා නඩත්තු කිරීමක් නැහැ ඇත්තටම. නඩත්තු කිරීමක් කියලා එකක් නැහැ සාමාන්‍යයෙන්. නේද? හැබැයි එකම දේ මේක හදන්න, මේක පාවිච්චි කරන්න, මේක යම් ආකාරයකට රිපෙයාර් කරන්න අපිට ඉහළ තාක්ෂණ දැනුමක් ඕන. ඒක අද කරන්න වෙන්නේ මොකද්ද? කම්පියුටර් එකක් කරනවා, විශේෂයෙන් ලැප්ටොප් එකක් කරනොත් හදන්න තියෙන අවස්ථා ගන්න හරිම අඩුයි. only thing you throw. වීසි කරන්න වෙන්නේ. ඇයි? මේක ඇතුලේ සංකීර්ණ පරිපත කොටසක්. ඒක මේවා සාමාන්‍ය තැනකදී හදන්න කරන්න බෑ. කම්පැක්ට්. මේ ඔක්කොම එකට දාලා තියෙන්නේ, කුඩා කරලා තියෙන්නේ. ඒ සාවුඩ මේවා ඒක තමයි එකම එක අවාසිය. වෙන අවාසියක් අපි දකින්නේ නැහැ මොකද. එහෙනම් ලියන්න අවාසිය දෙවෙනි පරම්පරාවේ නිර්මාණය සහ අලුත් වැඩියාව සඳහා නිර්මාණය සහ අලුත් වැඩියාව සඳහා වැඩි තාක්ෂණික දැනුමක් නිර්මාණය සහ අලුත් වැඩියාව සඳහා වැඩි තාක්ෂණික දැනුමක් අවශ්‍ය වීම. නිර්මාණය සහ නඩත්තු කිරීම සඳහා වැඩි තාක්ෂණික දැනුමක් අවශ්‍ය වීම. ඉංග්‍රීසියෙන් ලියාගමු. required high technical knowledge, required high technical knowledge for development and maintenance. දැන් පුතේ මෙතනින් පස්සේ අපි ඔය වාසිය ලියන්නේ නැහැ. ඔක දැන් තේරෙනවනේ. මේ පැත්තට යද්දිනේ ප්‍රමාණයෙන් කුඩා වෙනවා, විදුලි බල අවශ්‍යතාවය අඩු වෙනවා, රත් වීම අඩු වෙනවා, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, නිර්වත්තාවය වැඩි වෙනවා. මේ පැත්තට යනකොට අවාසිය වශයෙන් දකින්න අපි එකම එකයි මොකද්ද? requirement of the high technical skills. වැඩි තාක්ෂණික හැකියාවක් අවශ්‍යයි. මේක එකම එක අවාසිය වශයෙන් දකින්න. අද ඔයගොල්ලෝ දන්නවා කම්පියුටර් හදන්න රොබෝ පාවිච්චි කරලානේ. සාමාන්‍ය මිනිස්සුනේ මේ කම්පියුටර් හදන්නේ. මිනිස්සු කම්පියුටර් සම්බන්ධ කරන්නේ මේ ඔක්කොම රොබෝ factories are there. They are doing these things. හරිද? right. එහෙනම් යමු තුන්වෙනි පරම්පරාවට. දැන් අපිට දෙසි අපි දැන් කතා කරන්නේ මේකේ තාක්ෂණික උපාංගය විතරයි. අනිත් ඒවා කතා කරන්නේ නැහැ. මොකද කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. මේ යනකොට මේක වැඩි වෙනවා. හරි? ඒ නිසා අපි දැන් තුන්වෙනි පරම්පරාව. මේ පළවෙනි පරම්පරාව vacuum tube, මේ දෙවෙනි පරම්පරාව transistors, මේගොල්ලෝ දකින්නේ තුන්වෙනි පරම්පරාව. අපි මේවට කියන්නේ IC කියලා. integrated circuits. සිංහලෙන් කියනවා අනුකලිත පරිපත, නැත්නම් සංග්‍රහිත පරිපත, නැත්නම් සමෝදානිත පරිපත කියලා. මෙතන අදහස තියෙන්නේ
මේක ඇතුලේ මෙන්න මේ සර්කිට් එක ඇතුලේ මේ වගේ ට්‍රාන්සිස්ටර්ස් තව අනෙකුත් විද්‍යුත් උපාංග 100,000 ගාණක් තියෙනවා. දැන් අපි මේ කතා කරනවා එක එක මට්ටම් වලින් මුලින්ම අපිට හැදෙන්නේ IC. ඊට පස්සේ අපි කියනවා SSI. SSI කියන්නේ මොකද්ද? Small Scale Integration. Small Scale Integration. කුඩා පරිමාණයේ අනුකලිත පරිපථ. ඊට තව ටික කාලෙකින් මේක දියුණු වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ SSI එකේ තියෙන්නේ පරිපථ ප්‍රමාණය කුඩායි. මේකද මේ components කොටස් 100ක් 1000ක් වගේ තමයි තියෙන්නේ SSI එක ඇතුළේ. ඊට පස්සේ MSI කියලා. Medium Scale Integration. මධ්‍යම පරිමාණයේ අනුකලිත පරිපථ. තව දියුණු වෙනවා. මොකක්ද වෙන්නේ? LSI. Large Scale Integration. තව දියුණු වෙනවා. මොනවද වෙන්නේ? VLSI. Very Large Scale Integration. තව දියුණු වෙනවා. මොනවද වෙන්නේ? ULSI. දැන් තුන්වෙනි පරම්පරාව දක්වා හැදෙන්නේ මේ LSI දක්වා. හතරවෙනි පරම්පරාව සහ පස්වෙනි පරම්පරාව හැදෙන්නේ VLSI සහ ULSI කියන ඒවා. ඔන්න ඕක අපිට දකින පුංචි දේ. එහෙනම් අපි ලියාගමු තුන්වෙනි පරම්පරාව ගැන. අනුකලිත පරිපථ. අනුකලිත පරිපථ. වරහන් ඇල්ලා සමෝදානිත පරිපථ. සමෝදානිත පරිපථ. ඇලේරක් ගහලා සංගෘහිත පරිපථ. සංගෘහිත පරිපථ. අනුකලිත පරිපථ වර්ණ කරලා සමෝදානිත පරිපථ ඇලේරක් ගහලා සංගෘහිත පරිපථ වරහන් වහලා භාවිත කරමින් නිර්මාණය කරන ලදී. භාවිත කරමින් निर्माणे करना लगी. They write in English. Developed using integrated circuits. Integrated circuits. වරහන් දාන්න ICs කියලා. IC කෙටි නම ඒක ICs. සිංහල මාධ්‍ය කට්ටියත් පොඩි ඉස්සරහ ලියා ගන්න වචනේ IC කියලා ලියලා දාගන්න integrated circuits. Integrated circuits. Integrated circuits. ඉතින් පොයින්ට් ෆෝම් දාලා මෙන්න මේ පහ ගැන ලියා ගමු. මේ වචන පහ පළවෙනි එක ලියා ගන්න සිංහල මාධ්‍ය කාට ඉංග්‍රීසිත් එකම ලියා ගන්න. පළවෙනි එක SSI. SSI. Small Scale Integration. Small Scale Integration. Small Scale Integration. කුඩා පරිමාණයේ අනුකලිත පරිපථ. ඊළඟ MSI. MSI. Medium Scale Integration. Medium Scale Integration. මධ්‍යම පරිමාණයේ අනුකලිත පරිපථ. මධ්‍යම පරිමාණයේ අනුකලිත පරිපථ. තුන්වෙනි එක LSI. LSI. අපි කියනවා large scale integration කියලා. large scale integration. විශාල පරිමාණයේ අනුකලිත පරිපථ.
විශාල පරිමාණයේ අනුකලිත පරිපත. හතරවෙනි එක VLSI. VLSI. Very large scale integration. Very large scale integration. වඩා විශාල පරිමාණයේ අනුකලිත පරිපත. Large scale integration. වඩා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත. අන්තිම එක දාගන්න ULSI. ULSI. අපි නෝ ultra large scale integration. ultra large scale integration. අපි සිංහලෙන් කියනවා අති විශාල නැත්නම් අධි විශාල කියලා. අති හෝ අධි විශාල. අති විශාල හෝ අධි විශාල පරිමාණයේ අනුකලිත පරිපත. පැහැදිලිනේ? ඉතින් අද ඇත්තටම අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙක තමයි පාවිච්චි කරන්නේ. VLSI හරි ULSI හරි. ඒතර ඒව හැදෙන ඇත්තටම 4 නිසා 5 වෙනි පරම්පරාව. එතකොට දැන් මොකද උනේ පරිගණකයේ ප්‍රමාණයෙන් තවත් කුඩා වුණා. හැබැයි කාර්යක්ෂමතාවය හැකියාවන් වැඩි වුණා. නිරවත්තාවය වැඩි වුණා. එතකොට තුන්වෙනි පරම්පරාව වෙනකොට අර ලොකු කාමරයක තිබු පරිගණකයේ මේස මත තියන ප්‍රමාණයට කුඩා වුණා. તો තුන්වෙනි පරම්පරාවේදී මොකද උනේ පරිගණකයේ ගෙවල් වලට එන මට්ටමට හැදුණා. ඔෆිස් වලට එන මට්ටමට හැදුණා. තුන්වෙනි පරම්පරාවේ පරිගණක සාමාන්‍ය කාර්යාල වලට සාමාන්‍ය ගෙවල් වලට එන්න පටන් ගත්තා. Because computers become small in size, so they became the common use. They became the desktop. මේසය මත තියෙනවා වුණා. ඒතර අපි ඔය දකින මේසය මත තියෙනවා නිර්මාණය වෙන්නේ තුන්වෙනි පරම්පරාවත් එක්ක. So they became common use of the people. සාමාන්‍ය මිනිස්සුන්ගේ භාවිතයට මේක පැමිණියා. දැන් බලන්න. අන්න අපි එනවා දැන් හතරවෙනි පරම්පරාවට. මෙන්න මේ තමයි අපි මේ කතා කරන හතරවෙනි පරම්පරාවේ පරිගණක. ඔයගොල්ලෝ කියන්නේ Core i3, Core i5, Core i7, Core i9 ඔය තියෙන්නේ. AMD නේ ඔන්න තියෙනවා. ඒතර මේවා අපි කියන්නේ මොකද්ද? ශුද්‍ර සකසන කියලා. මයික්‍රෝප්‍රොසෙසර්. ඒතර අපි මේ කතා කරන හතරවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය වෙන්නේ මොනවා පාවිච්චි කළාද? ශුද්‍ර සකසන. එහෙම නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර් පාවිච්චි කළා. කම්පියුටරේ තවත් කුඩා වුණා. අතේ තියෙන මට්ටමට කම්පියුටර් හැදුණා. මොකද මේ කියන මේ මයික්‍රෝප්‍රොසෙසර් එක කොච්චර සයිස්ද? මේ පැත්තට අංගල් 1.5 මේ පැත්තට අංගල් 1.5 තියෙන්නේ. ඔය නයිස් බිස්කට් තියෙන්නේ. නයිස් බිස්කට් භාගයට තරහ කුඩායි මේක. ගෑප් මෙහෙම ලොකු උසකුත් නැහැ. නේද? පොඩි ඒවා තියෙනවා. ඉතින් සමහරට ඔයගොල්ලෝ මේවා දැකලා ඇති. මේක මදර් බෝඩ් එක මත හයි කරලා තියෙනවා. So these are different type of processors you can see, different manufacturers. So these are from the Intel, these are from the AMD. There's another company called Apple. Another one there was something called Cyrix and Motorola. They also produce some processors. දැන් මේ අපි දකින්නේ මයික්‍රෝප්‍රොසෙසර් හදන කම්පැනි කීපයක්. එකක් Intel කියන කම්පැනිය, අනිත් එක AMD කියන කම්පැනිය. මීට අමතරව දැන් හදන Apple කියන පරිගණක ආයතනය, Apple processors තියෙනවා. ඉස්සර කාලේ අපිට හම්බුණා process Motorola කියන කම්පැනි හදන ඒවා, Cyrix කම්පැනි හදන ඒවා. අද වැඩිපුරම හදන්නේ Intel සහ AMD. ඊට අමතරව Apple පරිගණක සඳහා Apple ආයතන processor හදනවා. ඒක තමයි කම්පියුටර් හදන මූලික ආයතන වශයෙන් තියෙන මූලික ආයතන වශයෙන්. හරි. තව පොඩි ගොඩක් තියෙනවා. ඒ තමයි මූලිකව හදන්නේ. තේරෙනවද? එහෙනම් අපි ලියාගමු හතරවෙනි පරම්පරාව ගැන. Fourth generation computers. හතරවෙනි පරම්පරාවේ පරිගණක. නැත්නම් හතරවෙනි පරම්පරාව fourth generation. ශුද්‍ර සකසන
ඉංග්‍රීසියෙන් දාගන්න microprocessors microprocessors MICRO PROCESSORS microprocessors භාවිත කරමින් microprocessors භාවිත කරමින් නිර්මාණය කරයි. microprocessors ने ශුද්‍ර සකසන භාවිත කරමින් නිර්මාණය කරයි. ඉංග්‍රීසියෙන් පොඩි වාක්‍ය ලියාගමු. develop using microprocessors. develop using microprocessors. දැන් අපි එන්නේ පස්වෙනි පරම්පරාවට. මේ පස්වෙනි පරම්පරාව ගැන කතා කරොත් අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි සමහරක් අය කියනවා පස්වෙනි පරම්පරාවේ පරිගණක නැහැ කියලා. සමහර කට්ටිය කියනවා පස්වෙනි පරම්පරාවේ පරිගණක තියෙනවා කියලා. මේකට හේතුව වෙන්නේ මොකද්ද? මේ හතරවෙනි පරම්පරාව තියෙනවාද? මයික්‍රෝප්‍රොසෙසර්ස් නේ, ශුද්‍ර සකසනේ. පස්වෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය වෙන්නේ ශුද්‍ර සකසන පාවිච්චි කළාම තමයි. So fifth generation computer are also developed using the microprocessors. But the thing is how they are working is different. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙන විදිය වෙනස්. ඒතර අපි දැන් අද වැඩ කරන පරිගණක වැඩ කරන ක්‍රමයට නෙමෙයි මේ පස්වෙනි පරම්පරාවේ පරිගණක වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද දැන් අපි කියන මේ හතරවෙනි පරම්පරාවේ පරිගණක වැඩ කරන්නේ අපි දෙන උපදෙස් මත. So fourth generation computers are working with our instruction. They are working according to the instruction given by the user. So හතරවෙනි පරම්පරාවේ පරිගණක ක්‍රියාත්මක වෙන්නේ මේ පරිශීලකයා ලබා දෙන උපදෙස් අනුව. හැබැයි පස්වෙනි පරම්පරාව ගැන මොකක්ද කියනවා? thinkable computers. සිතිය හැකි පරිගණක. ඒ නිසා මේවා ක්‍රියාත්මක මොකද්ද? අපි නෝ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා. AI, artificial intelligence. Normally what we call as thinkable computers. සිතිය හැකි පරිගණක. දැන් මිනිස්සයා වැඩ කරනවා වගේ මේවට හිතලා මතලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් අපිත් එහෙමනේ. අපි බුද්ධිය පාවිච්චි කරලා දැනුම පාවිච්චි කරලා අපි යම් යම් තීරණ ගන්නවා. දැනට මේ සාමාන්‍ය හතරවෙනි පරම්පරාවේ පරිගණක වලට එහෙම තීරණ ගන්න බෑ. ඒක තීරණ ගන්නකොට ලොජික් තර්කය මත හිතන්න පුළුවන් කමක් නැහැ හතරවෙනි පරම්පරාවට. හැබැයි පස්වෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය වෙන්නේ හිතන්න පුළුවන් විදියට. Fifth generation computers are made to thinking power. With the thinking power. සිතිය හැකි බලය තියෙනවා. එයාලා හිතන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුගේ පොඩි බයකුත් තියෙනවානේ. කම්පියුටරේ හිතලා වැඩ කරලා අනාගතේ මොකද වෙන්නේ කියලා. හැබැයි අද වෙනකොට මේවා හදලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා පස්වෙනි පරම්පරාවක් තියෙනවායි කියලා. ඉතින් සමහර කට්ටිය කියනවා පස්වෙනි පරම්පරාව නෑ මොකද අර හાર્ඩ්වෙයාර් කොටසක් නෑනේ ඒගොල්ලෝ අඳුරගන්න. තේරෙනවද? So they don't have some kind of components to understand. ඒ නිසා ඒගොල්ලෝ මේකෙදී අර කියන දෙයක් දකින්නේ නෑ. තේරෙනවද? ඒක නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ පස්වෙනි පරම්පරාව ගැන දන්නේ නැහැ. එළියන පස්වෙනි පරම්පරාව fifth generation. කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කරයි. කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කරයි. develop using artificial intelligence. Develop using artificial intelligence. තා පුංචි වාක්‍යයක් ලියාගමු. සිතිය හැකි පරිගණක ලෙසින් නැත්නම් සිතීමට හැකි නේද? සිතීමට හැකි පරිගණක ලෙසින් හඳුන්වයි.
සිතීමට හැකි පරිගණක ලෙසින් හඳුන්වයි. defined as thinkable computers defined as thinkable computers. හොඳයි අපි ඉස්සරහට යමු එමනම් නේද? අනාගතේ අපි දකින්නේ මිනිස්සු වගේම හිතලා වැඩ කරන පරිගණක. දැන්ටමත් මේවා ලෝකේ තියෙනවා. දැන්ටමත් මේවා ක්‍රියාත්මක වෙනවා. ඒතර මිනිස්සු වගේම යම් ආකාරයකට මේවට හිතලා මතලා වැඩ කරන්න පුළුවන්. මිනිස්සෙක් තරම්ම හිතන්න බෑ. නමුත් යම් යම් ආකාරයේ පරිශ්‍රණ කරනවා. ඒවා සමහරව සාර්ථකලා දෙනවා. අපිට වගේම යම් ආකාරයකට දැනුම පාවිච්චි කරලා බුද්ධිය හසුරවන්න පුළුවන්. ඉන්ටෙලිජන්ට් බුද්ධිමත් බව බුද්ධිය කියන එක. දැන් බුද්ධිය කියන එක විවිධාකාරයෙන් හඳුන්වනවා. එක සරල හැඳින්වීමක් තමයි අවස්ථානුකූලව අවස්ථාවට ගැළපෙන පරිදි ක්‍රියාත්මක වෙනවයි කියන එක. So intelligence has a different kind of explanations. So one of the explanation is how to react to the situation. අදාළ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද? ඒතර පරිගණකත් දැන් හැදෙනවයි වගේ. අපිට රොබෝ කියලා නේද? දැන් රොබෝ යන්ත්‍ර හදලා තියෙනවා අවස්ථානුකූලව යම් යම් ක්‍රියාමාර්ග ගන්න. ඒතර ඒවා හිතන්න පුළුවන්. They can think and then work. ඒගොල්ලන්ට හිතලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන පොඩි අදහසක් තියාගන්න. අපි පස්සේදී ආයෙසරයක් මේවා ගැන යම් යම් දලා කතා කරනවා. මොකද අපේ සිලබස් එක අපි කියන මේ ඒජන්ට් සොෆ්ට්වෙයාර් නේ ඒජන්ත මුදුකාංග මුදුකාංග ඒජන්ත ගැන කතා. ඒතරත් මේවා ගැන පොඩ්ඩක් තව කතා බහ කරනවා අනාගතයේදී. ඉස්සරහා පාඩම් මේවා ගැන පොඩ කතා බහ කරනවා. අපි යන් දෙවෙනි ක්‍රමයට. මොකද අපි කරන්නේ? භාවිතය සැලකෙන වර්ගන වෙනවා. දාන මාතෘකාව භාවිතය සැලකිල්ලටගෙන පරිගණක වර්ගීකරණය කිරීම. අංක 1 දාන්න සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කරන පරිගණක. So second we are talking about classify according to the usage. Classify according to the usage. Second one, the first type of this one is general purpose computers. දැන් අපේ ගෙදර දෙන මොකද්ද? general purpose එක. සරල වැඩ කටයුතු කරනවා. කඩසාප්පුවක දෙන මොකද්ද? ඔෆිස් එකක දෙන මොකද්ද? සාමාන්‍ය වැඩ කරන ඒවා. සාමාන්‍ය වැඩ කටයුතු කරන ඒවා. ඕකේ? අංක 2. විශේෂ කාර්ය සඳහා භාවිත කරන පරිගණක. විශේෂ කාර්ය සඳහා භාවිත කරන පරිගණක. special purpose computers. අපිට පුංචි උදාහරණ දෙයක් ලියා ගමනේ මේ ගැන special purpose ඒවට. මොනවා වගේද? මිසයිල හැසිරීමේ පරිගණක. මිසයිල හැසිරීමේ පරිගණක. Computers which handle missiles. මිසයිල හැසිරීමේ පරිගණක. නේ? ඔන්න තේරෙනවනේ. ඒවා සාමාන්‍ය පරිගණකයකට වඩා විශේෂත්වයක් තියෙනවා. නේද? ඒක ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ඔය තියෙනවා විශේෂ කාර්යම් කරනවා. උදාහරණයක් අපි අර විද්‍යාත්මක පරීක්ෂණ කරන්නේ who perform special scientific research. ඒවා සාමාන්‍ය වගේ නේ සාමාන්‍යව කරනවා වගේ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අද අපි කියනවා මේ යුද්ධ පව හසුරන්නේ මොකද? පරිගණකවලින්. යුද්ධ හසුරවනවා. යුද්ධ ටැංකිය වගේ දේවල් නේද? ඒවා චන්ද්‍රිකාත් එක්ක ගනුදෙනු කරන ඒවා මේ ගොඩක් අද මම එක උදාහරණයක් දුන්නේ. අපිට ඒකෙන් අදහසක් ගන්න පුළුවන්. There are so many examples for this special purpose computer. උදාහරණයක් අපි දැන් ඔය තෙල් ඉදි කයින් ඒවා තෙල් හොයාගන්න ඒවා, මූදිය පරීක්ෂණ කරන ඒවා, අභ්‍යවකාශයේ පරීක්ෂණ කරන ඒවා, විද්‍යාත්මක පරීක්ෂණ කරන ඒවා, ඒවා ඔක්කොම විශේෂ කාර්ය පරිගණක. ඒවා සාමාන්‍ය වැඩවලට පාවිච්චි කරන්න බෑ. ඉතින් අපි ගෙදර පාවිච්චි කරන කම්පියුටරේ අපි ගේම් ගහනවා, ෆිල්ම් බලනවා, මේ වගේ පාඩමකට සම්බන්ධ වෙනවා, ගණන් හදනවා, ලියුම් print කරනවා, ෆොටෝ එඩිට් ඒවා. ඒවා සාමාන්‍ය කාර්ය. හැබැයි එතනින් එහාට ගිහිල්ලා විද්‍යාත්මක පරීක්ෂණ කරන විශේෂ පරි. ඒවායි ක්‍රියාකාරීත්වයේ සාමාන්‍ය පරිණත ටිකක් වෙනස්. හිතන්නකෝ වෛද්‍ය විද්‍යාගාරකනේ ඔය වෛරස් ගැන පරීක්ෂණ කරනවා කියලා. ඒක වෛරස් අඳුර ගන්න ඕනේ, ඒවට යම් යම් කරන්න ඕනේ. ඒවායි ක්‍රියාකාරීත්වය
අපිට හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි. So they are called the special purpose computers. ප්‍රමාණය සැලකිල්ලටගෙන ප්‍රමාණය අනුව we have 4 types. දාගන්න පුංචි මාතෘකාවන්නේ ප්‍රමාණය සැලකිල්ලටගෙන පරිගණක වර්ගීකරණය කිරීම. වර්ග 4ක් තියෙනවා. අපි එකක් කියනවා මොකද? පළවෙනි කියනවා මහා පරිගණක main frame computers. These are classified according to the size ප්‍රමාණය අනුව. මහා පරිගණක main frame computers. ඉතින් මේවා පාවිච්චි කරන්නේ විශාල පරිමාණයේ ආයතනවල. දැන් උදාහරණ වශයෙන් NASA වගේනේ විශාල තැන්වල මේවා ප්‍රමාණයෙන් ඉතාමත් විශාලයි. මේවා මතක ධාරිතය වැඩි. මේවා running speed එක නැත්නම් performance මේ ගොඩක් වැඩි, speed එක ගොඩක් වැඩි. They have more memory power, more hard disk power. So thousands of users are connecting together and working at the same time simultaneously. එකවර පරිශීලකයෝ දහස් ගාණක් සම්බන්ධ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා මිලෙන් ගොඩක් වැඩි නේද? නඩත්තු වේදම් ගොඩක් වැඩි. So සාමාන්‍ය ආයතනවල තියාගන්න බෑ. ඉතින් මේකේ ඇත්තටම ඊටත් වඩා බලවත් ඒවා තමයි සුපිරි පරිගණක කියනවා. මහා පරිගණක වඩා බලවත් සුපිරි පරිගණක. They use some special superpowers. So මහා පරිගණක කියනවා ප්‍රමාණයෙන් විශාලයි, කාර්යක්ෂමතාවය වැඩි, යම් යම් ලක්ෂණ. හැබැයි සුපිරි පරිගණක ඊටත් වඩා කාර්යක්ෂමතාවය වැඩි, හැකියාවන් වැඩි, කාර්ය ප්‍රමාණය වැඩි, සංකීර්ණ ගැටලු වලට සඳහන් පුළුවන්. මේන් ෆ්‍රේම් එකකට ඒක සුපිරි කියන්නේ ඒක. සුපිරි වань. අංක දෙක අපි දාගමු. මධ්‍ය ප්‍රමාණයේ පරිගණක. මධ්‍ය ප්‍රමාණයේ පරිගණක මිනි කම්පියුටර්ස්. එතකොට මේවාර මහා පරිගණක ප්‍රමාණයෙන් කුඩායි. දැන් භෞතික ප්‍රමාණයෙන් කුඩායි, මතක ධාරිතාවය අඩුයි, hard disk capacity එක අඩුයි, performance ටිකක් අඩුයි, හැකියාවන් ටිකක් අරට වඩා අඩුයි. ඒ අපි කියවයි මධ්‍ය ප්‍රමාණයේ පරිගණක. එතකොට මහා වල ප්‍රමාණයෙන් කුඩායි. සාමාන්‍යයෙන් එකපාර සම්බන්ධ වෙන්න පුළුවන් පරිශීලකයේ ප්‍රමාණය අඩුයි නේද? ඒවා තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරනවා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ආයතන. ඉතින් ලංකාවේ ආයතන රාශියක මිනි කම්පියුටර්ස් පාවිච්චි වෙනවා නේද? විශේෂයෙන් බැංකු පද්ධතිවල නේ, රක්ෂණ සමාගම් වල, ওই විශාල ආයතන වල මේවා පාවිච්චි වෙනවා. මිනි කම්පියුටර්ස්. මධ්‍ය පරිමාණයේ මධ්‍යම ප්‍රමාණයේ පරිගණක. මොකද තුන්වෙනි සුපිරි පරිගණක. සුපර් කම්පියුටර්ස්. මේවා ඇතුලේ සුපිරි සුවිශේෂී හැකියාවක් තියෙනවා. විශේෂම විද්‍යාත්මක පරිශීලන. අපි දැන් NASA වගේ තැන් වල එතකොට ඒවයි මේන් ෆ්‍රේම් විතර සුපර් කම්පියුටර්ස් තියෙනවා. මේවා විශාල විද්‍යාත්මක පරිශීලන කරනවානේ. ඒත් මේවායේ කාර්යක්ෂමතාවය සහ වැඩ කිරීම එක ඉතාමත් වැඩි. සංකීර්ණ ගැටලු විසඳනවා. දැන් අපි උදාහරණ වශයෙන් ගියොත් නේ හඳට රොකට් එකක් අද පාලනය කරන්න ඕනනේ, හසුරවන්න ඕනනේ, උපදෙස් දෙන්න ඕනේ. ඒතර මේ වගේ කරන පාජනවා සුපිරි පරිගණක පාවිච්චි කරන්නේ. ඒතර මේවා ඉතාමත් මිලාදිකයි, හැසිරවීම ඉතාමත් සංකීර්ණයි. ඉතින් අපිට මේවා දැක ගන්නත් හැම ඉතාමත් අඩුයි. දැන් අපි දන්නවා ක්‍රේ 1 කියලා කම්පියුටර්ස් එකේ තමයි මේ තියෙන්නේ මහා පරිගණක, මේ තියෙන්නේ මධ්‍ය ප්‍රමාණයවා, මේ සුපිරි පරිගණක. ක්‍රේ 1 ක්‍රේ 2 වගේ දන්න මේවා නේ සුවිශේෂී හැකියාවන් තියෙන ඒවා. හරි? ඒ සබ් තුනට ලියාගත්තා සුපිරි අංක 4 ලියා ගන්න ශුද්ධ පරිගණක මයික්‍රෝ කම්පියුටර්ස්. දැන් මේ අපි ඔයගොල්ලෝ පාවිච්චි කරන මේ පුංචි පරිගණක වල කියන මොකද්ද? ශුද්ධ පරිගණක කියලා. දැන් ඒක යටින් පොඩි නිකන් ලයිස්තුවක් ලියාගමු. මේවා යටින් ලයිස්තුවක්. අපි මේ නිතර දකින පරිගණක. එකක් තමයි අපි කියන්නේ මොකද්ද? ඩෙස්ක්ටොප් කම්පියුටර්. ඩෙස්ක්ටොප් කම්පියුටර්. මේස පරිගණක. නිකන් ලයිස්තුවක් ලියාගන්න. නිකන් ලයිස්තුවක්. නිකන් බුලට් ෆෝම් දාලා. මේස පරිගණක. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්. ඊළඟ workstations වැඩහල් පරිගණක අන්තක laptop computers උකුළු පරිගණක අන්තක tablet computers අපි සෙනගන ටැබ්ලට් පරිගණක කරනවා. ටැබ්ලට් පරිගණක අපි සෙනගන ටැබ්ලට් පරිගණක තමයි අපි කියන්නේ අපි ටැබ්ලට් පරිගණක. ඊළඟ පොඩි යාළුවනේ මේ
palm top computers, palm top computers, palm top computers, palm top. අත්ල පරිගණක, අත්ල පරිගණක මේ අතේ තියාගන්න ඒවා. පේනවනේ? So මේ විවිධාකාරයේ පරිගණක. Desktop computers, මේස පරිගණක, workstations, වැඩහල් පරිගණක, laptop computers, උකුළු පරිගණක, tablet computers, tablet පරිගණක, palm top computers, අත්ල පරිගණක. ඊට පස්සේ පුතේ දුවේ පේලියක් කරලා ලියා ගන්න මෙන්න මේ වචනේ server computers, server computers, server computers, සේවාදායක පරිගණක, server computers, සේවාදායක පරිගණක. නැත්තම් මේවටම සමහර කට්ටිය කියනවා සේවා යෝජිත පරිගණක කියලා. server computers, සේවාදායක පරිගණක නැත්තම් මේවට කියනවා සේවා යෝජිත පරිගණක කියලා. අපි ඉස්සරහට යද්දී මේ සර්වර් කම්පියුටර් ගැන ගොඩාක් විස්තර ඉගෙන ගන්නවා. මම පුංචි ක්‍රියාකාරකමක් දෙන්න යන්නේ. ඕගොල්ලෝ මට ලබන සතියේ වෙනකොට පුංචි ලයිස්තුවක් හදන්න. ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන් සේවාදායක පරිගණක මොනවද කියලා. ලයිස්තුවක් නිකන්. අපිට හොයාගන්න පුළුවන් සේවාදායක පරිගණක ආකාර මොනවද? සේවාදායක පරිගණක රාශියක් තියෙනවා. ඔයගොල්ලෝ නිකම් පොඩි ලයිස්තුවක් හොයාගන්න මොනවද ඔයගොල්ලෝ දකින සේවාදායක පරිගණක. මම එක උදාහරණයක් කියන්නම්. අපිට එක සේවාදායක දෙනවා වෙබ් සේවාදායකය කියලා. වෙබ් සර්වර් කියලා. ඒගොල්ලෝ අන්තර්ජාලය පාවිච්චි කරනවානේ. ඒක අන්තර්ජාල සේවාව තුල අන්තර්ජාලය තුල තියෙන එකක් තමයි මේ වෙබ් එක කියන එක. අපි සිංහලෙන් කියනවා විශ්ව විසිරිවියමුණ. World Wide Web. කෙටියෙන් කියන්නේ වෙබ් කියලා, වෙබ් එක කියලා කියන්නේ. එතකොට මේ වෙබ් එක හසුරවන පරිගණක වලට අපි කියනවා වෙබ් සර්වර්ස් කියලා. ඒ වගේ අද ලෝකේ සේවාදායක පරිගණක රාශියක් තියෙනවා. If you look at today's world, there are many different types of server computers. What I need is I want to get a list of server computers. ලයිස්තුවක් මට ඕනේ. ඔයගොල්ලෝ ලයිස්තුවක් ගැන මොකුත් විස්තර ඕනේ නැහැ. මෙන්න මේ තමයි අපි දකින සේවාදායක පරිගණක. දැන් මම එක උදාහරණයක් කිව්වා මොකද්ද? වෙබ් සර්වර්. දැන් ප්‍රශ්නයක් වශයෙන් ලියා ගමු. ක්‍රියාකාරක වශයෙන් ප්‍රශ්නයක් වශයෙන් ඔබට සොයාගත හැකි සේවාදායක පරිගණක ලයිස්තුවක් සකස් කරන්න. ඔබට සොයාගත හැකි සේවාදායක පරිගණක ලයිස්තුවක් සකස් කරන්න. create a list of server computers. Create a list of server computers which you can find. පැහැදිලිනේ? ඉතින් මම පොඩි රූප ටිකක් පෙන්නන්නම්. මේ මෙතන මහා පරිගණක කියන ඒවා වඩ පේනවනේ. ප්‍රමාණයෙන් ඉතාමත් විශාලයි. මේක විශාල වටිනාකමක් තියෙන ඒවා. නඩත්තු කිරීම ඉතාමත් අපහසුයි. ඉතින් මේවත් එක්ක යූසර්ස්ලා පරිශීලකයෝ දහස් ගණන් සම්බන්ධව වෙන්න පුළුවන් නේද? මේවා පස්සේ විශාල ආයතනවල මගේ NASA වගේ ආයතනයක් නේද? පොඩි තැන් වලට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අපි දකින්නේ ඒකට වඩා අඩු එකක් මධ්‍යම ප්‍රමාණයේ මිනි කම්පියුටර්ස්. so ප්‍රමාණයට වඩා කුඩායි මධ්‍යම ප්‍රමාණයට පාවිච්චි කරනවා. මේකෙත් පරිශීලක යූසර්ස් 100 ගානක එකට සම්බන්ධ වෙනවා. ලංකාවෙත් මිනි කම්පියුටර්ස් තියෙනවා. ලංකාවෙත් ආයතනවල මිනි කම්පියුටර්ස් පාවිච්චි කරනවා යම් සේවා සඳහා. නේද? ඒතර අපි ඉස්සරහට IBM 36 කියලා AS point එක අපි ඒවා පාවිච්චි කරා. මේවත් එක්ක වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මේ දකින්නේ සුපිරි පරිගණක කියන ඒවා සුපර් කම්පියුටර්ස්. මේ හැකියාව ඉතාම සුවිශේෂයි නේද? තප්පරයකදී ගණිත කර්ම මිලියන ගණක් කරන්න පුළුවන් නේද?
ඉතාමත් නිර්වාද්‍ය ගන්ත කර්ම කරනවා. ඉතින් අපිට මේවා ගැන හිතන්නත් අමාරුයි. අපිට මේවා ගැන හිතන්නත් අමාරුයි. ඉතින් මේ දුවේ අපි පුංචි ක්‍රියාකාරකමක් දුන්නා. ලියා ගන්න ක්‍රියාකාරකම නේද? පුංචි ක්‍රියාකාරකමක් ඔබට සොයාගත හැකි සේවාදායක පරිගණක ලයිස්තුවක් ඔබට සොයාගත හැකි සේවාදායක පරිගණක ලයිස්තුවක් සකස් කරන්න ඔබට සොයාගත හැකි සේවාදායක පරිගණක ලයිස්තුවක් සකස් කරන්න. ඉතින් මම උදාහරණයක් කිව්වා මේ වෙබ් සේවාදායකය කියන එක. දැන් අපි හැම කෙනෙක්ම අන්තර්ජාලය පාවිච්චි කරනවානේ. All of us are using internet. So internet has a server computer called web servers. It provides the web services. මේ වෙබ් සේවාදායකන වෙබ් සේවා සපයනවා. එතකොට අන්තර්ජාලය කියන එකේ එක මූලික කොටස තමයි වෙබ් එක කියන එක. වෙබ් එක කියලා අපි කියනවා. නැත්තම් විශ්ව විසිරවියම. නැත්තම් ලෝක ව්‍යාප්ත ජාලය. මේක තුල තමයි අන්තර්ජාලයේ තොරතුරු තියෙන්නේ. ඉතින් මෙන්න මේ තොරතුරු තැම්පත් කර තියාගන්න පරිගණක වලට අපි කියනවා වෙබ් සේවාදායක පරිගණක කියලා. වෙබ් සේවාදායක කියලා. එතකොට ඒ වගේ තව සේවාදායක ගොඩක් එක එක සේවා සපයන ඒවා. ඉතින් අපිට පුංචි ලයිස්තුවක් හොයාගන්න ඕනේ what are the server computers you can identify. Sorry? Make a list of server computers what you can find. මේ තියන්නේ නේ අපි කියන මේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මහා පරිගණක. මේ තියන්නේ මිනි කම්පියුටර්ස් මධ්‍ය ප්‍රමාණයේ පරිගණක. මේ තියෙන සුපර් කම්පියුටර් සුපිරි පරිගණක. ඉතින් මේවයි ක්‍රියා සුපිරි නේද? සුපිරි කියන්නේ අපිට තේරෙනවනේ. මම සුවිශේෂ කාර්යයන් කරන්නේ. සාමාන්‍ය මේ ගණන් හදන ලියුම් ගන්න මම පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ විද්‍යාත්මක පරීක්ෂණ දැන් රොකට් හැන්ඩල් කරනවා වගේ මේ විශේෂ කාර්යයන් කරන්නේ. ඉතින් මේවා ලෝකේ ගොඩාක් වශයෙන් මේ දෙන ක්‍රේ 1 සහ ක්‍රේ 2 ගැන බලන සටහන් තමයි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට. හරි. අන්තිම එක. නිර්මාණ තාක්ෂණයේ සැලකගෙන පරිගණක වර්ගීකරණය කිරීම. Classify according to the design technology. Classify according to the design technology. ඒකේ වර්ග තුනක් තියෙනවා. අපි එක් පළවෙනි පොඩි වාක්‍යයක් ලියාගමු. එක ඩිජිටල් කම්පියුටර්ස් සංඛ්‍යාංක හෝ අංකික සමහර අය අංකිත කියලා කියනවා. සංඛ්‍යාංක අංකිත පරිගණක. මෙතන පුංචි වාක්‍යයක් ලියා ගන්නවා. දැන් මේවා ක්‍රියාත්මක වෙන්නේ අපි ඉස්සරහට ඉගෙන ගන්න මේ ද්විමය සංඛ්‍යා පාවිච්චි කරලා. So the digital computers are working with the binary number systems. So පුංචි වාක්‍යයක් ලියාගමු අපි. පුංචි වාක්‍යයක් ලියාගමු. පොඩි වාක්‍යයක්. ද්විමය සංඛ්‍යා සංකල්පය භාවිත කරමින් ද්විමය සංඛ්‍යා සංකල්පය භාවිත කරමින් ක්‍රියාත්මක වේ. ද්විමය සංඛ්‍යා සංකල්පය භාවිත කරමින් ක්‍රියාත්මක වේ. In English, operate with the binary number system concept. Operate with the binary number system concept. දැන් ඇත්තටම අපි පාවිච්චි කරන්නේ මේ digital computers. What we are using are the digital computers. What we are in front of you, laptop computers, just all are digital computers. අපි එදා පාවිච්චි මේ analog. මොකද analog කියලා කියන්නේ? ප්‍රතිසම. දැන් පුංචි අදහසක් එන්න ඕනේ මේ digital කියලා කියන්නේ මෙන්න මේ වගේ සංඥාවක්. මේකේ තියෙන්නේ ඉහළ එක මට වඳින ඕගොල්ලෝ මේකේ තියෙන්නේ එක සහ බිඳුව කියන සංඥා දෙක විතරයි.
D කියන්නේ එකයි. මේකදී අපි කියනවා discrete. අසන්තතික දත්ත තියෙන්නේ. මෙන්න මේ වගේ මේක තියෙන්නේ 1 සහ බිංදුව. ඉතින් යටින් පොඩ්ඩක් ඇඳ ගන්න. මේක යටින් මෙන්න මේක. අපි මේකට කියනවා සංඛ්‍යාංක සංඥාවක් කියලා. මේක මොකද්ද? සංඛ්‍යාංක සංඥාවක්. ඩිජිටල් සිග්නල්. එතකොට මේ පරිගණක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාංක සංඥා පාවිච්චි කරලා 1 සහ බිංදුව. මට්ටම් දෙකයි තියෙන්නේ. ඉහළ මට්ටමයි පහළ මට්ටමයි. ඔච්චරයි තියෙන්නේ. ඒතර අපි ඇත්තෙම පාවිච්චි කරන්නේ මොනවද? ඩිජිටල් කම්පියුටර්ස්. Then what are things are called analog computers? මොකද ප්‍රතිසම පරිගණක. ප්‍රතිසම සංඥාවක් ඔන්න මෙහෙමයි තියෙන්නේ. අපි සවුන්ඩ් වේව් එක ප්‍රතිසම සංඥාවක්. දැන් මේ ඇත්තටම මේ පරිසරයේ තියෙන භෞතික දත්ත. මොනවද? උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාවය වගේ දේවල්. ඔයගොල්ලෝ මතකයි අපි පුංචි කතාවක් වුණා මේ හරිතාගාර ගැන. නේද? හරිතාගාර. දැන් හරිතාගාරයක් ඇතුලේ අපිට උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. ඒ උෂ්ණත්වය පාලනය උෂ්ණ දැනගන්න ඉපේ. ඒතර ඒ කොටස කළමනාකරණය මොකද්ද? ප්‍රතිසම පරිගණකයක්. ඒ නිසා අපි කියන ප්‍රතිසම පරිගණක කරන්නේ මොකද්ද? භෞතික දත්ත පාවිච්චි කරලා ක්‍රියාත්මක වෙනවා. මොනවා වගේද? උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පීඩනය වගේ භෞතික දත්ත වලින් වැඩ කරනවා. දැන් වැස්ස වගේ දෙයක් අපිට ගන්න පුළුවන් නේ. උෂ්ණත්වය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ භෞතික දත්ත වලින් ක්‍රියාත්මක වෙනවද? අන්නේ පරිගණක අපි කියනවා ප්‍රතිසම පරිගණක කියලා. Analog computers operate with the physical data like pressure, humidity, temperature, something like that. මෙන්න මේ අපි දකින්නේ ප්‍රතිසම සංඥා අපි කියන continuous සන්තතික දත්ත. දිගට යනවා. වෙනස් වීම දිගට සිද්ධ වෙනවා. මේ සංඛ්‍යාංක සංඥාවල තියෙන්නේ මට්ටම් දෙකයි. ඉහළ මට්ටමයි පහළ මට්ටමයි. 1 සහ බිංදුව. ඒතර අපි සාමාන්‍ය පරිගණක මොකද? ඩිජිටල් කම්පියුටර්. ඒතර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇනලොග් කම්පියුටර්. අපේ සාමාන්‍ය වැඩ. හැබැයි මේවා විද්‍යාගාර වගේ තැන්වල නේද? විශේෂයෙන්ම මේවා පාවිච්චි කරගන්න. මම එකයි අපි ගත්තොත් හරිතාගාරයක් වගේ තැනක හරිතාගාර උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. මේ දත්ත ලබා ගන්න කොහෙන්ද? මේ ප්‍රතිසම ආකාරයෙන්. මේ දත්ත ලබාගෙන ප්‍රතිසම පරිගණකය මේවා සකස් කළා. පස්සේ අපිට ඩිජිටල් කම්පියුටර් සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න තුන්වෙනි එක. මිශ්‍ර පරිගණක. දෙමුම් පරිගණක. හයිබ්‍රිඩ්. මේක මොකද වෙන්නේ? එක පැත්තක් ඩිජිටල් අනිත් පැත්ත ඇනලොග්. ඔය දැන්ට බලන්නේ හයිබ්‍රිඩ් වාහන ගැන ඔයාලා හිතනවනේ. හයිබ්‍රිඩ් වාහන. ඒක පෙට්‍රෝලුත් තියෙනවා, කරන්ට් එකක් තියෙනවා. ඒතර මේ නේ දෙකකින් වැඩ කරන්නේ. කරන්ට් එක හෝ පෙට්‍රල්. දෙමුම් කියන්නේ එකයි. මේ පරිගණකය මේ ඉහළ දෙකේ මිශ්‍රණයක්. තේරුණාද? අපි පුංචි වාක්‍යයක් ලියාගමු. ප්‍රතිසම පරිගණක වෙන. උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පීඩනය වැනි භෞතික දත්ත භාවිත කරමින් ක්‍රියාත්මක වන පරිගණකයන්ය. Virat in English? Computers that operate with the physical data like physical data such as temperature, humidity, pressure. මෙන්න මේ රූපයට ඇඳගන්න මෙන්න මේ හැඩේ නේද? මෙන්න මොකද? ප්‍රතිසම සංඥාවක්. මේක සංඛ්‍යාංක සංඥාවක්, ඩිජිටල් සිග්නල්. මේක ප්‍රතිසම සංඥාවක්, and analog signal. ඇඳගන්න පොඩ්ඩක්. ඕල් මේක දන්නවනේ සවුන්ඩ් වේව් ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? අපි කතා කරනවා 9 10 11 පන්තිවලදී.
අපි යාට ළඟම හයිබ්‍රිඩ් එක නේ පුංචි වාක්‍යයක් හයිබ්‍රිඩ් එක. හයිබ්‍රිඩ් එක. සංඛ්‍යාංක සහ ප්‍රතිසම පරිගණකවල සංඛ්‍යාංක සහ ප්‍රතිසම පරිගණකවල එකතුවකි. සංඛ්‍යාංක සහ ප්‍රතිසම පරිගණකවල එකතුවකි. In English, a combination of both digital and analog computers. දැන් මේක ඔයගොල්ලෝ දානවා ඩිජිටල් ඔයගොල්ලෝ දානවා අපි දකින්න ඒවා. මේ ඉතින් ඇනලොග් කම්පියුටර් බලන්න. මේවා කියන්නේ පරිසරයේ දත්ත යම් යම් ආකාරයේ නේද? මේවට විශේෂ උපකරණ හයි කරලා මේ දත්ත අරගෙන මේවයෙන් අපි යම් යම් ක්‍රියාකාරකම් කරනවා. විශේෂයෙන්ම පරිසර දත්ත තමයි අපි ගොඩක් ගන්නෙ නේද? උෂ්ණත්වය වගේ එකක්, පීඩනය වගේ එකක්, දැන් මම කිය විශේෂයෙන් මේක අපි ගත්තොත් ඔය හරිතාගාරයක් වගේ තැනක් අපිට විද්‍යාගාරයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේවා හරහා අපිට විශේෂ කාර්යයන් කරන්න පුළුවන්කම තියෙනවා. නේ? මෙන්න හයිබ්‍රිඩ්. පේනවා. දැන් අපේ ඇඟේ ප්‍රෙෂර් එක බලනවා. බලලා යම් යම් ක්‍රියාකාරකම් ගන්නවා. හයිබ්‍රිඩ් දෙකේ මිශ්‍රණයක් තියෙනවා. එකමුතුවක් තියෙනවා. විශේෂයෙන්ම රෝහල් වල පාවිච්චි කරනවා, වෛද්‍ය විද්‍යාගාර වල පාවිච්චි කරනවා. පරිසර දත්ත කළමනාකරන දෙනවා. කර්මාන්තශාලාවල ඉන්ඩස්ට්‍රීස් පාවිච්චි කරනවා. නේද? දැන් මේ අතරම දැන් මෙතන රොබෝ එකක් මෙතන මේ රොබෝ කෙනෙක් තමයි මේ පාලනය කරන්නේ නේ. රොබෝ යන්ත්‍රයක් යම් ආකාරයක අපේ හසුරවන්න පුළුවන්කම තියෙනවා. නේ? તો මේවා අපි ගොඩක් ඒවා කරනවා මේනේ යම් යම් ආකාරයේ දේවල් තියෙනවා. මේ ටික පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවාවත් අහන්න දෙයක් තියෙනවද? මේ ටික පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවාවත් දෙයක් තියෙනවද අහන්න? අපි පුතේදී අපි අදට ඔතෙන් නතර කරමු නේද? අද පොඩ්ඩක් පරිසර තත්ත්ව අවුල් නිසා නේද? අපි ඔතෙන් නතර කරමු. අපේ ලබන සුමානේ බලාපොරොත්තුව නම්බර් සිස්ටම් සංඛ්‍යා පාදගෙන පාඩම් පටන් ගන්න. අද මම පුංචි ක්‍රියාකාරකමක් දුන්නා. ඒ උත්තර ලියන්න එකට අපි ලබසේ ක්‍රියාකාර උත්තර ටික බලලා අපි පටන් ගන්නවා සංඛ්‍යා පාදගෙන පාඩම. පැහැදිලිද? අද පාඩේ මොනවාද අහන්න දෙයක් තියෙනවද?